අයිබෝන් ඔබට සුබ දවසක් සුබ දසන ප්‍රාර්ථනය කරමින් අපේ පුරුදු හමුවීම අයිබෝන් සුබ දවසක් සමගින් ඔබ දැන කියාගත යුතුම තොරතුරු රැසක් ඔබේ දෛනික ජීවිතයට කිසියම් ආකාරයක පහසුවක් වන්නටත් එක්ක අපි රැගෙන ඉන්නයි මේ අඩහොරාවේ සූදානම්ෙන් සිටින්නේ විශේෂයෙන්ම ඊයේ පස්වරුවේ ඊයේ පෙර දහවල් දවසේ අසන්න ලැබුණු තොරතුරු රැසක් පුවත්පත් මුල් පිටුවලට ඇවිත් තිබෙනවා විශේෂයෙන්ම කටමැත දෙඩවියම මිනිසුන්ට බොහෝ විපත් ගෙන දෙනවා. එවැනි දෙයකට නිරතු ගැලරියේ විසිල් හඬ මැද්දේ එහෙම කරපු රංජන් රාමනායක මන්ත්‍රීවරයාට අත්වෙච්ච ඉරණම තමයි අද දවසේ පුවත්පත් බොහොමයක ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ. ඔහුව උසිගැන්නෝ කිසිවෙකු ඔහු සමග හිරේට යන්නට ආවේ නැහැ. ඒ නිසා එහෙම කළා කටමැත දොඩවා කළුගලේ හිස ගසාගත් රංජන් රාමනායක පිළිබඳව තමයි සටහන් බොහොමයක් ගේන්නේ. අද ප්‍රධාන සිරස්තල අතරවාරේ අරුණ පුවත්පත මුල් පිටුවට ගෙනෙන තොරතුරෙන්ම පුවත්පත් තොරතුරු ආරම්භ කරන්න. මෙන්න මෙහෙමයි විස්තර සටහන. උසාවියට අපහාස කළ රංජන් සිව්වසක් හිරේ හඬ පටවලින් සියල්ල ඔප්පු වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතක තීන්දුව පිළිබඳව සටහන් එකතු වෙනවා. විශේෂයෙන්ම උසාවියට අපහාස වන ප්‍රකාශ කිහිපයක් කිරීමෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කළයි චෝදනා එල්ලවී සිටි ප්‍රසිද්ධ නරු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා එම චෝදනාවලට ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් බරපතල වැඩ සහිත සිව්වසක් සිරගෙට නියම කරනු ලැබුවා. විජිත ආබ්‍රූ සිසිරද ආබ්‍රූ විජිත් කේ මලල්ගොඩ සහ ප්‍රීති පත්මන් සූරසේන ත්‍රිපුජ්‍යල විනිසුරු මඩුල්ල මෙම නඩුව විභාග කරනු ලැබුවේ. ඒකම රංජන් රාමනායකට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල විසින් මගින් ඔප්පු කර ඇතැයි විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කරන ලැබූ බව විවෘත අධිකරණයේ හමුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් සභාපති විනිසුරු සිසිරද ආබ්‍රූ සඳහන් කළා. විනිසුරු මඩුල්ල එකී තීරණය ගන්න ලැබුවේ දීර්ඝ නඩු විභාගයකින් පස්සේ උසාවියට අපහාස කිරීමේ හෝ උසාවියේ ගෞරවයට හානි කිරීමේ චේතනාවක් එම ප්‍රකාශය නොකළ බව ඔප්පු කිරීමට නඩු විභාගයේදී රංජන් රාමනායක උත්සාහ ගත් නමුත් ඊට පසු අවස්ථා කිහිපයකදීද උසාවි පරිශ්‍රය තුළදීම මාධ්‍යවේදීන් අමතා කර තිබූ ප්‍රකාශ වලින් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවෙන් කර ඇති බව තහවුරු වෙන බවද විනිසුරු ආබ්‍රූ සඳහන් කරා. ඔහු එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ නැති බවත් විනිසුරුවන් හා නීතිඥවරුන් කෙරෙහි සමාදරණ ස්ථාවරයේ දිගටම ඉන්නා බවත් මාධ්‍යවේදිකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කර තිබෙන බවත් විනිසුරුවරයා කිව්වා. විනිසුරුවරුන් අභිමුව රංජන් රාමනායක මන්ත්‍රීවරයා තමන් උසාවියට අපහාස කළේ නැහැ. ඒ වචනය වැරදීමකින් කියවුණා කියා සඳහන් කළත් නමුත් විනිසුරුවන්ට අධිකරණයට අපහාස කිරීම අධිකරණය ඇතුළතදී එහෙම කරේ නැහැ කියලා ඒ පරිශ්‍රය තුළදීම මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුව හැම දවසකම ඔහු කියා තිබෙනවා අධිකරණයේ දූෂිතයි විනිසුරුවන් දූෂිතයි කියා. ඒ කාරණාව තමයි ඔහු අධිකරණ භූමියේ පිටතට යන මොහොතේත් කිව්වේ මම සමාව ගන්නේ නැහැ. කිව්ව සේරම ඇත්ත. මුන් ඇත්තටම හොරු හිරේ යන ගමන් රංජන් හඬ නගා කියූ තොරතුර ඊයේ මාධ්‍ය වෙතින් අපි දුටුවා. අරුණ පුවත්පතේ මුල් පිටුවේ සටහන් නොතිබෙනවා. අර බන්ධනාගාර බසෙට තල්ලු කරලා ඇතුල් කර ගැනීමට බන්ධනාගාර නියාමකවරුන්ට සිදු වුණා. කෝට් ගැලූ රංජන් ජම්පරෙන් පල්ලංචේනට යවා තිබෙනවා නිරෝධායන කටයුතු සඳහා සති දෙකකට. ඊට පස්සේ නැවත අභියාචනා බෑ රංජන්ට වෙන්නේ SBට උණු දෙයමයි කියා අතීතයේ කාරණාව මතක් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය අපහාස කිරීමේ චෝදනාවකට හිටපු අමාත්‍ය SB දිසානායක මහතාට මේ ඉරණම අත්තුණු වග මතක් කරනවා. මන්ත්‍රී අසුන අජිත් මාන්නපිරුම් මහතාට හිමි වෙන වග තමයි මේ තොරතුරු මේ විදිහට කියා සිටින්නේ. අපි දිනමින පුවත්පතේ මුල් පිටුවට යමු වෙනවා. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ උපරිමාධිකරණය තමයි මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ. ඒ අනුව අද දවසේ මුලින්ම නීතිඥ ජනාධිපති නීතිඥ යූආර් සිල්වා කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් වරදකරු වුණාට පස්සේ කොහෙටද අභියාචනා කරන්නේ? දැන් අපිට ඒ සඳහා වෙනත් උපරිමාධිකරණයක් ඇත්තේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිසා. ඒ නිසා මේට අභියාචනා ගෙනෙන්නට පුළුවන් කමක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් වරදකරු වුණොත් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන්න බැරි බවත් නීතිඥ යූආර් සිල්වා කියනවා. ඒකම ශ්‍රී ලංකා පොදු පෙරමුණේ නීතිඥ මණ්ඩලය කියා සිටින්නේ රංජන ලැබුණේ ස්වාධීන තීන්දුවක් ඒ පක්ෂාග්‍රාහී තීන්දුවක් නෙවෙන කාරණාව. ඊට පස්සේ රංජන් රාමනායක මහතා නිරෝධායනට යොමු කළ තිබෙන බව තමයි කියා සිටින්නේ. ඒ අතරවාරයේ උසාවියේදී ඔහු කියූ කරුණ මම බය නැහැ සමාවිල්ලන්නෙත් නැති වගේ තමයි ඔහුට ඉන් එහා කියන්නට දෙයක් ඉතුරු වෙලා ඇත්තෙත් නැහැ. කුමක් කීවත් ආපහු නිදහස හම්බෙන්නෙත් නැහැ. ජනාධිපති සමාවකින් මෙපිට ඔහුට මේ සිව්වසර ගෙවා දමන්න ඕන. ඒ සිව්වසර ගෙවි නිම වූාට පස්සේ වසර 7ක් යනකම් ඔහුට ඡන්දයට හිමිකමක් ඇත්තෙත් නැහැ. ඒ නිසා ඔහුගේ කිසියම් ආකාරයක ප්‍රජායිතිය අහුසු වූවා හා සමානයි. ඒ නිසා මේ කටමැත දෙඩවීමේ ආධිනව තමයි මෙලෙස අපිට ඔබට කියන්නට සිදු වෙන්නේ. ඒකම අරුණ පුවත්පතේ ඇතුළු පිටු සටහනක
ප්‍රකට නීතිවේදියෙක් වන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙන්න මේ වෙනි අදහසක් පළ කරනවා. නීතිය ගැන පිටතැන්වල කතා කිරීම දේශපාලඥයන්ට ගැලපෙන්නේ නැහැ. විපක්ෂයෙන් විවේචන වගේම සාධනීය විකල්ප ඕනේ. නීතිය සම්බන්ධ දේවල් බාහිර තැන්වල කතා නොකළ යුතු බවත් ඒ දේශපාලඥයන්ට නොගැලපෙන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දුරස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවතේ පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ හමුවේදී රංජන් රාමනායකගේ නිමිත්තත් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා. බැලූ බැල්මට අධිකරණයේ අපහාසයක් සිදු වී තිබෙනවා. බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදු වී තිබෙනවා. ඒ සම්බන්ධව චෝදනාවට ලක් වූ අය වසර 3ක් කාලයක් නිදහසට කරුණු වාර්තා කිරීමට ලබා දී තිබුණා. විවිධ තැන්වල විවිධ අය සමග නීතිය ගැන කතා කිරීම ඇත්ත වශයෙන්ම නොගැලපෙන දෙයක්. විශේෂයෙන්ම අපරාධ නඩු පිළිබඳව කතා කරන විට ප්‍රවේශම් විය යුතුයි. නොදන්නා දේවල් කතා නොකළ යුතුයි. එහෙම දේවල් කතා කළම සිදුවන්නේ ඔය සිදු දේ පමණයි. යනුවෙන් තමයි සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රකට නීතිවේදියෙකු සහ දේශපාලඥයෙකු වශයෙන්. ඊට පස්සේ අපි අද පුවත්පතේ මුල් පිටුවට ඔබේ අවධානය යොමු කරන්නේ ඒ අතරවාරේ රංජන් අවුරුදු 4ක් ඇතුළට යන සිරස්තලයේ සහිතව තමයි ඒ පුවත්පතත් වාර්තා කරන්නේ. ඊට පස්සේ අද පුවත්පත කියනවා මෙන්න බන්ධනාගාර දැන් අපි කොවිඩ් ප්‍රධාන කාරණාව අමතක වෙන්නට අවස්ථාව දිය යුතු නැහැ. මේ කුමන කවර කාරණා ආවත් අපේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව සහ අපි බරපතල ලෝක ව්‍යසනයක ඕදුරක අවදානමේ සිටින්නේ. ඒ අවදානමෙන් අපි අත්මිදින්නට දරන උත්සාහයන් අපේ දෛනික දිවියේ ක්‍රියාශීලීත්වය සමගම ඒ නව ජීවන රටාවට අවතීර්ණ වෙමින් නව සාමාන්‍යකරණයට අවතීර්ණ වෙමින් සිටියේදී අපි හදවතේ හඳවා ගත යුතුයි. ඒ නිසා තමයි නිරන්තරයෙන්ම කොවිඩ් පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ. මේ වන විට බන්ධනාගාර පෑලියගොඩ හා දිවුලපිටිය කොවිඩ් පොකුර 46080 ඉක්මවා ගොස් තිබෙනවා. සමස්ත ආසාදිත සංඛ්‍යාව 49533ක් දක්වා ඉහළට ගොස් තිබෙනවා. සුව වූ පිරිසත් 41621ක් මරණ සංඛ්‍යාව 240ක් විදිහට පුවත්පත් මුද්‍රණය කරන අවස්ථාවේ සටහන්ව තිබුණත් එය 244ක් විදිහට තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ රාත්‍රිය වන විට වාර්තා කරනු ලැබුවේ සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග තහවුරු කරමින්. ඒ නිසා අපේ සුබදායක ආරංචිය තමයි අපේ සුවපත් වන්නන්ගේ සංඛ්‍යාව දෛනිකව 500 හෝ 600ක් ආසන සංඛ්‍යාවක් රෝගීන් බවට පත් වෙනවා. හැබැයි සුවවන්ගේ සංඛ්‍යාව ඊට වඩා වැඩි වෙනවා. ඒ තමයි අපේ මේ ඍණ අගයක් ගෙන තිබෙන බවට වූ ප්‍රස්තාර සටහනේ අපිට ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒට ඔබේ අවනත භාවය සහ ඔබේ සෞඛ්‍ය පිළිවෙත් වලට අනුගත වීමේ උපරිමයෙන් අනුගත වීමේ ඌමනාව ඒ යහපුරුදු පිළිපැදීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. රටක් වශයෙන් මේ උවදුරින් ගොඩ ඒමේ ප්‍රයත්නයේදී. ඊට පස්සේ මුහුණු ආවරණ නැතුව අත්අඩංගුවට ගත් 2334කින් 34කට කොවිඩ් මේ කියන්නේ ඒ සමාජගත වීමේ අවදානම සහ තවදුරටත් මේ සමාජයේ මේ රෝගීන් සිටින වගට අනතුරු කෙරෙන අනතුරු අංගවීම මේ මුහුණු ආවරණ නැතුව ඉන්න පිරිස අත්අඩංගුවට ඊට පස්සේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වලදී ඒ කියන්නේ අහඹු පරීක්ෂණ නියදීන් වලදී රෝගීන් හමු වෙනවා. ඒ නිසා ඔබ අසල සිටින කෙනා රෝගියෙක් කියා සිතා සිටීම ඔබට යහපත මිසක් අයහපතක් ගෙන දෙන්නේ නැහැ. එතකොට තමයි ඔබ දුරස්වභාවය රකින්නට සහ ඔබේ ආරක්ෂාව සහ ඔබ අභියස සිටින කෙනා මුවාවරණ පළඳින්නේ නැත්නම් ඔහුට මුවාවරණ පළඳින්නට සිහි කැඳවන්නට ඔබට කාරුණිකව සිහිපත් කිරීමේ හැකියාව තිබෙනවා. තයිපොංගල් දිනයට තව දිනයයි තිබෙන්නේ. තයිපොංගල් දින ගමන් බිමන් සීමා කරන්න කියා මේ ඊටාම අවධාරණයෙන් සිහිපත් කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා. ඒ පිළිබඳවත් ඔබ නිරන්තරව විශේෂයෙන්ම වතුකරේ ජනතාව මේ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්න. නොඑක් සැමරුම් උත්සවවලට සහභාගී වීමේදී කොළඹින් වතුකරේට රෝගය රැගෙන ගිහිපු අවස්ථාවල් සහ ඒ ප්‍රදේශයේ සිය ගණනක් දෙනාට නිරෝධායනට යොමු වන්නට සිදු වූ අවස්ථාවල් ඔබ දැක්කා. ඊට පස්සේ අපිට කොවිඩ් එන්නතක් එන්නේ කවදද? මේ ගේන්න ආණ්ඩුව උනන්දු වෙන්නේ නැද්ද? ඒ පිළිබඳව ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත් කරනු ලැබුවා. එහි සභාපතිත්වයට පත් වුණේ හිටපු ජනාධිපති ලේකම් ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක ලලිත් විරුතුංග මහත්මයා. එතුමන් කියනවා අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ ජනවාරි 26න් පසු ඉන්දිය එන්නත ලංකාවට මධ්‍යස්ථාන 4000කදී 38 ලක්ෂයකට විදී දිනකට පුජ්‍යලන් 250කට එන්නත ලබා දීමේ සූදානම ජනවාරි 26 වෙනි දිනෙන් පසු ඕනෑම මොහොතක ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව කොවිඩ් එන්නත් ගැනීම සඳහා පත් කළ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් විරුතුංග මහතාගේ ප්‍රකාශය
විශේෂයෙන්ම මෙම එන්නත ඉන්දිය වැසියන්ට 16 වෙනිදා සිට එන්නත් කිරීම නියමිතයි. ඉන්පසු ඉන්දිය ජනරජ දිනයේදී ඇති ජනවාරි 26 වෙනිදා සිට වෙනත් රටවලට අපනයන කිරීමට ඉන්දිය රාජ්‍ය තීරණය කළ තිබෙනවා. එන්නත් ශ්‍රී ලංකාවට ලැබීමෙන් පසු එන්නත් කිරීම සඳහා සැලසුම් මේ වන සකස් කරමින් පවතින බව තමයි ලලිත් වීරතුංග මහත්මයා කියලා තිබෙන්නේ. ඊට පස්සේ අද දවසේ අරුණ මුල්පිටියේ තවත් තොරතුරු නව කොවිඩ් වෛරසය පිළිබඳව විශේෂයෙන්ම එංගලන්තයෙන් මේ හොයාගනු ලැබුවේ දැන් ජපානය ඇමරිකාව වැනි රටවල් වලට බටහිර රටවල් වලට මේ ප්‍රචලිත වී තිබෙනවා. අපි එංගලන්තයේ සිට ගුවන් යානා සහ ගුවන් මගින් පැමිණීම නතර කරනු ලැබුවේ මේ අවදානමෙන් බේරීම සඳහා. නමුත් නව කොවිඩ් යයි සැක කරන අයෙක් ලංකාවේ තහවුරුවට පරීක්ෂණ සමාවෙන්න පැවැත්වෙන බව තමයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඊයේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ ඔහු කොවිඩ් ආසාදිතයෙකුදයි, ඒ කියන්නේ නව කොවිඩ් ආසාදිතයෙකුදයි තහවුරු කර ගැනීමට මේ වන විට පරීක්ෂණ සිදු කරන බව තමයි කියා සිටින්නේ. ඒ නිසා එහි පවතින සූදානම ගැනයි මේ නිරන්තර සිහිපත් කිරීම. අපි නව කොවිඩ් හෝ පැරණි කොවිඩ් හෝ කොවිඩ්මයි ලෙඩේමයි, ඒ නිසා ඔබේ සුරක්ෂාවයි වඩා වැදගත් වෙන්නේ. අපි දැන් වෙලාව බලලා ඉතිරි තොරතුරුට යමු. නවරජයේ බලයට පත් වූට පසු උපාධාරීන් ලක්ෂයක රැකියාව ලබා දීම දීපු යාප්තව සිදු කරන බව ජාතික සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය ලබා ගන්න. ඒ අතර වාරේ උපාධාරීන්ට නිසි රැකියාවක් නොලැබෙන තත්ත්වයක් තුළ අපි දතුවා පොලිසියට උපාධාරීන් බඳවාගත්තේ සහකාර පොලිස් අධිකාරිය තනතුරට. හැබැයි පොලිස් කොස්තාපල්වරුන් වශයෙන් සරසවියේම අධ්‍යාපනය හදාරන අවධියේදී රාජකාරී කර බොහෝ නිලධාරීන් පිරිස් හමු වුණා, කොස්තාපල්වරුන් හමු වුණා. ඒකම වෙනත් ආයතනවල ඒටත් වඩා ඒ කියන්නේ උපාධි ධාරියෙකුට කිසිසේත්ම නොගැලපෙන ආකාරයෙන් නොඑක් ඉස්තරයන්හි රාජකාරී කළ පිරිස් අපිට හමු වෙනවා මේ සමාජයේ. ඒ විරකියාවේ තත්ත්වය තමයි අපිට මේ සමාජයේ කියාපාන්නේ. උපාධියට නොගැලපෙන වැඩ කළ සැමට රජයේ රැකියාව ලබා දීමට රජය තීරණය කළ තිබෙන්නේ. මේ පිළිබඳව කාරණා සලකා බැලීමෙන් පස්සේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කම්කරු ඇතුළු කණිටු සේවාවන් නියුතු සියලු උපාධිධාරීන්ට ආණ්ඩුවේ උපාධිධාරී රැකියාව ලබා දීමට ඇමති මණ්ඩලය තීරණය කළ බව ඊයේ අමාත්‍ය උදේ ගම්මන්පිල කැබිනට් ප්‍රකාශකවරයා විදියට ඊයේ මාධ්‍ය හමුවට ඒක රාශියකින් කියා සිටියේ. උපාධියට නොගැලපෙන වැඩ කළ සැමට රජයේ රැකියාව ලබා දීමට ගත් පියවර පිළිබඳව සාධනීයව කාරණාවයි මම හිතන්නේ ඇගීමට ලක් යුතු කාරණාවක් බවට පත් වෙනවා. ඊට පස්සේ මහපොළ ඔන්ලයින් ලොතරැයියෙන් ගසා කාපු 2017 සිදුවෙච්ච, ඒ කියන්නේ යහපාලන සමයේ තවත් වැඩක් ගැන තමයි මේ කාරණාව පුවත්පත් හැම එකක්ම වාර්තා කරන්නේ. මහපොළ ඔන්ලයින් ලොතරැයියක් අතරමැදියෙක් අලෙවි කරලා රුපියල් මිලියන 673ක මහා පරිමාණ මූල්‍යමය අක්‍රමිකතාවක් සිදු වෙලා කෝප් කමිටුවේදී හෙළි වෙනවා. මෙන්න විස්තර සටහන මහපොළ බහරකාර අරමුදලේ මාර්ගගත, ඒ කියන්නේ ඔන්ලයින් ලොතරැයියක් අතරමැදියෙකු හරහා අලෙවි කිරීම තුළ රුපියල් මිලියන 673ක මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවක් 2014 වසරේදී සිදු වී ඇති බව කෝප් කමිටුවේදී, ඒ කියන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙන්නේ අදාළ අතරමැදියා විසින් උපයන ලද රුපියල් මිලියන 673ක මුදල මහපොළ බහරකාර අරමුදලට ලැබී නොමැති බවයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විසින් වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්. බද්‍රානි ජයවර්ධන මහත්මියට දැනුම් දී තිබෙන බව තමයි කියා සිටින්නේ. මීට අමතරව මහපොළ බහරකාර අරමුදල යටතේ පවතින පාලිත සමාගම්වල සුරුකුම්පත් ගනුදෙනු තුලින් ප්‍රමාණවත් ප්‍රාග්ධන ප්‍රතිලාභ නොලැබීම හේතුවෙන් 2015-2016 වර්ෂය තුළ රුපියල් මිලියන 18ක හා රුපියල් මිලියන 102ක ලාභයක් සිදු වී ඇති බවත් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙන බව තමයි මේ විදිහට කියා සිටින්නේ. ඊට පස්සේ සේරුවිලෙන් රත්තරන් නිදියක් හමුවීමේ සුභාරංචියක් විදියටයි අපි දකින්නේ. ඊට පස්සේ දියමන්ති හමු වෙනවා ඇහැලියගොඩ ප්‍රදේශයෙන්. මේ කාරණා ඒ කියන්නේ අපිට අදෘශ්‍යමාන බලවේගවල හයියෙන් හම්බ වෙන දේවල් නෙමෙයි, මේ අපේ පොළවේ තියෙන සාර සම්පත් ගැන තමයි මේ කතා බහ. විශේෂයෙන්ම මහාචාර්ය අතුල සේනාරත්න පෙරාදෙණිය සරසවියේ එතුමන් වසර ගණනාවක් තිස්සේ මේ පිළිබඳව අධ්‍යයනයන් සිදු කරනවා. ඒ අනුව තමයි පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියන්නේ ඛනිජ නිදි තුල රත්රන් කොපමණ ඇද්දයි තහවුරු කළ හැක්කේ විද්‍යාත්මක ගවේෂණයකින් පමණයි. ඒ ගවේෂණයන් සඳහා යොමු වීමේ ඌමනාව තමයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටින්නේ. ඊට පස්සේ වතුකම්කරුවන්ට එය මැතිවරණ ප්‍රතිඥාවක් බවට පත් වුණා. ඔවුන් මේ මහ පොළොව ගිනි යවුව සමග පොරබදිනවා. ඔවුන්ට රුපියල් 10ක දෛනික වැටුපක් ලබා දීමේ ඌමනාව හැමතැනින්ම කියවෙනවා වතු හාම්පුතුන්ගෙන් ඇර. ඒ පිළිබඳ නිසා තමයි අමාත්‍යවරයා කියා සිටියේ මේ කැබිනට් මණ්ඩල අනුමැතියක එන යෝජනාවක් බවට පත් කර ගන්නවා, නියෝගයක් බවට පත් කරනවා කියා.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මන්පිලිය කිව්වේ වතුකම්කරු දෛනික වැටුප් රුපියල් 1000ක් කිරීමේ කම්කරු ඇමති ප්‍රකාශය නුදුරේදීම කම්කරුවන්ට සුභාරංචියක් විදියට අසන්නට ලැබේයයි කියන කාරණාව. ඊට පස්සේ අපි මව්බිම් පුවත්පතේ මුල් පිටුවට ඔබේ අවධානය යොමු කරන්නේ මව්බිම මුල් පිටුව කියන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. සිංගප්පූරුවේ සිට මේ බලන්න කොයිතරම් අවස්ථාවාදී අයථා අවභාවිතාවන් පිළිබඳවද අද දවසේ මේ ඇතැම් මාෆියා කරුවන්ගේ මේ ඊටම ජාවාරම් කරුවන්ගේ සාහසික හැසිරීම පිළිබඳව තොරතුරු පුවත්පත් මුල් පිටු සරසන්නේ රැගෙන ඉන්නේ පුවත්පත් වලට. එහෙම ඒ කවර අවාසනාවක්ද කියලා ඔබ කල්පනා කරන්න. සාමාන්‍ය මිනිස්සු මේ රටේ කොයිතරම් හොඳද මේ තරැව් කරුවන් ජාවාරම් කරුවන් තමයි මේ රටක් විනාශය කරගෙන යන්නේ. සිංගප්පූරුවේ සිට හොරට ගෙන්නු වාහන 12ක් රේගුව අල්ලාගෙන තිබෙනවා. ඒ විසර සටහන ඇතුළු පිටුවේ තිබෙන්නේ මෙන්න මේ විදියට නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ මෝටර රථ 12ක් රේගු අවදානම් කළමනාකරණයක විසින් තමන්ගේ බාරයට ගෙන තිබෙනවා. මෙම මෝටර රථ සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ඇතේ 2020 වසරේ දෙසැම්බර් 23 වෙනිදා සිංගප්පූරුවේ සිට විදුලි ජනක යන්ත්‍ර කොටස් ලෙස ගෙන්වන ලද බව සඳහන් කරමින් මෙම මෝටර රථ 12 ගෙන්වා ඇත්තේ බහලම් 3ක අසුරා. එක්තරා තානාපති කාර්යාලයක නිලධාරියෙකුගේ නමින් ව්‍යාජ ලෙස භාවිත කරමින් නමක් ව්‍යාජ ලෙස භාවිත කරමින් මෝටර රථ කොටස් බව අගවමින් මෙම මෙරටට ආනයනය කර ඇති බවයි රේගු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ඒ තානාපති කාර්යාලය දැනුවත් කර තිබෙන වගත් තමයි මේ අතරවාරයේ කියා සිටින්නේ. ඊට පස්සේ පෞද්ගලික නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය විමල් වීරවංශ කියන්නේ පාටලී කියන්නේ ඕනෑම දේශපාලන අසූචි වලක ලගිනයෙක් කියා එහිදී අමාත්‍යවරයා කියා සිටින්නේ පෙර කලක තමන් විසින් දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර ලෙස හැඳින්වුණු රනිල් වික්‍රමසිංහ නැමැති දේශපාලඥයා පසුව දියසෙන් කුමාරයා ලෙසින් පිළිගත් අවස්ථාවේදී කප්පිත්තෙකු වන පාච රණවක වැන්නකු සමග කවර දේශපාල පෙරමුණක් දැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කියන්නේ අදාළ මාධ්‍ය හමුවේදී ඔහු සමග සන්ධානගත වෙනවා දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් වගේ තමයි මේ කියන්නේ. ඊට පස්සේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ජවිප පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් කියන්නේ නැගෙනහිර පර්යන්තය ගැන අනුර ජනපතිගෙන් පොරොන්දුවක් ඉල්ලනවා. ඊයේ පැවති උද්ඝෝෂණයේදී තමයි මේ ප්‍රතිඥාව ලබා ගැනීමට ඔහු උත්සාහ කළේ. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරන්නේ නැති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වෘත්තීය සමිතිවලට පොරොන්දුවක් දිය යුතු බව ජවිප නායක අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ඊයේ පැවති වරාය නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව පැවති උද්ඝෝෂණයේ තමයි මේ අදහස මතු කළේ. අද පස්වරු 1ට ජනාධිපතිවරයා වරාය වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් ලබා දී ඇති අතර එහිදී ඔහු අනිවාර්යයෙන් මෙම නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරන්නේ නැති බවට සහතික විය යුතු බව තමයි අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරන්නේ. ඊට පස්සේ කොළඹ ජාතික රෝහල PCR පරීක්ෂණ වැඩි කරන්නට ව්‍යාප්ත කරන්නට ගත් පියවර පිළිබඳව තමයි ඒ අතර තොරතුරු අපිට ලබන්නේ. කොළඹ ජාතික රෝහලේ පැය 5ක් ඇතුළත PCR වාර්තා ලබා දීමේ හැකියාව PCR පරීක්ෂණ 200ක් පමණ කිරීමේ හැකියාව පවතිනවා දෛනිකව. ඒ පිළිබඳව සටහන් අද මව්බිම මේ විදිහට ගෙනෙනවා. ඊට පස්සේ ඔබේ අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු වලට. ලංකාදීපේ කියන්නේ මහා නාහිමි සිව් නමකට අග්ගමහා පණ්ඩිත ගෞරව නාම ලබා දීමට ගත් පියවර. තව පිරිසකටත් ගෞරව නාම. ඒ අතර තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමිපාණන් වහන්සේ, දොඩම්පහළ චන්සිරි මහා නාහිමි, මිහිරිපැන්නේ සෝභිත නාහිමි, මහාචාර්ය කොළපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමි, ඒකම මහාචාර්ය අසංග තිලකරත්න මහතාත් මහා නාහිමිවරුන් සමග මේ ගෞරව නාමයන්ට හිමිකම් කියන වග තමයි අද මේ පුවත්පත් වාර්තා කරන්නේ. ඊට පස්සේ දෙවෙන කියනවා ATI ගනුදෙනුකරුවන්ගේ හිත හැදෙන තොරතුරක්. හැබැයි මේ නඩු තීන්දුවෙන් නිශ්චිත නියාමනයන්ට ආවට පස්සේ තමයි ඔවුන්ගේ හිත හැදෙන්නේ, උන්ට සාධාරණයක් වෙන්නේ. අපදීමට නීතිපති විරෝධය පළ කළ නිසා ETI හිටපු අධ්‍යක්ෂ කලා යලි රිමාන්ඩ්. මෙයට පෙර ආතුව අධිකරණයේදී ඔවුන් කියා සිටින්නේ ඔවුන්ගේට හිමි ස්වර්ණවාහිනිය විකුණලා ETI තැන්පත් කරුවන්ට සාධාරණය කරනවා කියා. හැබැයි තවම ඒක වෙලා නැති වගේ තමයි ඊයේ අධිකරණයේදී කියවුනේ. ඒ නිසා අපදීමට නීතිපතිවරයාගේ පාර්ශවයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා විරුද්ධත්වය පළ කරා. ඊට පස්සේ මැතිවරණ කොමිසම කියා සිටින්නේ සභාපතිවරයා මාධ්‍යයට කියා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ පැවැත්වන්න ඕන. ඒ නිසා පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ දවස්වල සම්පාදනය කරමින් පවතින වගේ තමයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටින්නේ. ඒ පිළිබඳව සටහන් අද දිනමින මුල් පිටුවෙන් හමුවන්නේ. රාජ්‍ය ආයතනවල රාජකාරී කරන වෙලාව නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කරන්න රජය පියවර ගෙන තිබෙනවා. මේ
නියමිත වෙලාවට රතු ඉර වදින්නට ඉස්සෙල්ලා ඉන්නේ නැතුව ඔවුන්ට නිශ්චිත පැය ගණනක් පහසු වෙලාවක කටයුතු කිරීමේ හැකියාව සලකා බලමින් සිට බව තමයි උදේ ගම්මන්පිල අමාත්‍යවරයායි කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ. ආයතන රාජකාරී ගැන නම්‍යශීලී වේලාවක් හඳුන්වා දීමට ඉඩකඩ පිළිබඳවයි මේ සලකා බලමින් ඉන්නේ කියලා ඔහු කියා සිටිනවා මේ උද්ගත වුණු තත්වයන් එක්ක. ඊට පස්සේ විශේෂාංග සහ කාටුන් කිහිපයකට ඔබේ අවධානය පරිසරය පිළිබඳව අපි නිරන්තර දේව වාක්‍යයක්සේ ස්මරණය කළ යුතුයි. එය අවධාරණය කළ යුතුයි. ඒ නිසා තමයි අපි තිරසර කතිකාවේ උපුටා දැක්වීමක් සිදු කරන්නේ. සම්පූර්ණ ලිපියම ඉදිරිපත් කරන්නට වෙලාවක් නැති නිසා ඔබ කියවා බලන්න දිවයින 6 වෙනි පිටුව තිරසර සංවර්ධනයක් අවශ්‍ය නම් නිලධාරීන්ගේ දිරච්ච ලනු කන්නේ නැතුව රජය දැන්වත් හරි පාරේ යා යුතු වග තමයි අශෝක අබේවර්ධන අබේගුණවර්ධන මහතා කියා සිටින්නේ. තිරසර සංවර්ධන හා විකල්ප බලශක්ති පිළිබඳ ප්‍රාමාණික විද්වතෙක් එතුමන් රජයේ උපාය මාර්ග ව්‍යවසාය කළමනාකරණ ආයතන හිටපු සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියා තමයි අශෝක අබේගුණවර්ධන මහතා. එතුමන් කියනවා දැන් මුළු මහත් ලෝකයේම මහා ජෛව විවිධත්වයක් හායනයක් ඒ කියන්නේ විනාශයක් අභියස ඉන්නේ. ඉතිරි වෙලා තියෙන සේරම කැලෑ ටික ලෝකයේ පුරාමිතා වේගයෙන් කපාගෙන යනවා. දකින හැම ඝන කැලෑවක්ම ලී ගන්න ජාවාරම්කාරයෝ කපලා දානවා. නැතිනම් වගාවට කියලා අල්ල ගන්නවා. ඊට විරුද්ධ වන වනජීවී නිලධාරීන්ව දේශපාලකයන් මැදිහත් වෙලා නිහඬ කරනවා. ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන හැම ලඳු කැලෑවක්ම මිනිස්සු කපලා කොටලා සුද්ධ කරලා පදිංචි වෙනවා. ඊට පස්සේ රජය මැදිහත් වෙලා හොඳ නිලධාරීන් තහංචි දාලා මිනිස්සුන්ගේ පදිංචිය තහවුරු කරලා දෙනවා. මුළු ලෝකය පුරාම සිද්ධ වෙන්නේ මෙන්න මේ අවාසනාවන්ත සංසිද්ධිය. තිරසර කතිකාවක් උදෙසා මේ තත්වයන් මුලින් නිපුටා දැමිය යුතු වග තමයි එතුමන් කියා සිටින්නේ. ඊට පස්සේ සුභාවිත ගීතයෙන් අපේ සිත් අමන්දානන්දයට ප්‍රච් කළ අපිට ප්‍රඥාව රැගෙන විශිෂ්ට ගේය පද රචකයෙක් මහගමසේකරයන් ශ්‍රී ලාංකේය මුද්‍රාවක් එතුමන් අමරදේව මහගමසේකර සුසන්නෝගේ අපේ සිත් නිවාලන සුභාවිත ගී පෙළක් ලාංකීය ගීකතට දායාද කළා. ලාංකීය ගීකත සුපෝෂණය කළ මහගමසේකරයන් එතුමන්ගේ 45 වන ගුණානුස්මරණය දෙන්නේ 14 වෙනිදාට ඒ කියන්නේ හෙටට. ඒ වෙනුවෙන් තමයි ආචාර්ය ගාමිණී කාර්යවසම් මේ ලිපියේ දිනමින පුවත්පතට ගේන්නේ 7 වෙනි පිටුවේ හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරමින් කවිලියු මහගමසේකරයන් පිළිබඳව තමයි මේ විශේෂාංගය සැකසී තිබෙන්නේ. අද ඇතුළු පිටු සටහන මధుවන්ති ගුවන්විදුලි සංගීත වැඩසටහන් මාලාව සේකර සූරයන්ගේ මනස්හි පිලිසිඳි වික්ත කාව්‍යමය සංකල්පනාවන් භාවපූර්ණ ස්වර දැහැනින් වර්ණවත් වී අමරදේවයන්ගේ මధుර ස්වරයෙන් ගෑනු ගී සමුදායකින් පෝෂණය වූ වග සටහන් තබනවා. ඔබ දන්නවා ඒ ගී පෙළ මුළු මුනින්ම ඔබ දැහැන්ගත කරන සුභාවිත ගීතේ කදිම නිදසුන් ඒ පිළිබඳව සටහන් ඔබ 7 වෙනි පිටුවෙන් දිනමිනෙහි කියවා බලන්න. කාටුන් වලට යමු වුණාම අද නිමිති බවට පත් වෙනවා රංජන් රාමනායක සංසිද්ධිය. අර වඳුරට වෙච්ච දේ තමයි එතුමන්ටත් උනේ කියලා තමයි මේ දාසගේ කාටුනේ පෙන්වන්නේ. ලංකාදීපේ ඈතින් පේන්නේ පාර්ලිමේන්තුව මේ බොහොම මස්පිඩු ඉදිරියට දාගෙන ඉන්න වඳුරාට අත්වෙච්ච ඉරණම ඔහු කවුද කියා මතක් කරලා දෙනවා අද දවසේ ඊයේ සංසිද්ධියත් එක්ක දාසගේ කාටුනේ. සුවාරිස්ට යොමු වෙන්නේ අතර වාරයේ සුවාරිස් හොයාගන්නේ අපේ ලංකාදීපයෙන් දාසහපෝලානගේ කාටුනේ. මෙන්න ඉක්මනට පළාත් සභා තියන්න සෑර් කියලා මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බෙහෙදයකින් තොරව මැති ඇමති බෙහෙදයකින් තොරව උමනා වෙලා තිබෙන්නේ. මේ ඉන්න කට්ටියට ගෙවල් වල ඉන්නත් ඕන, පසුපෙළට වේදිකා තනන්නත් ඕන, ජනතාවට කිසිම උමනාවක් නැති පළාත් සභා ගැන මෙන්න මෙයාලා තමන්ගේ හිතැසියන් අතවැසියන් අඹු සැමියන් පාර්ලිමේන්තුවට ගෙන්න දරන උත්සාහය තියන්නේ ඉක්මනට පළාත් සභා තියන්න සර්. නැත්තම් මේගොල්ලෝ රස්සා නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා තමයි මේ කට්ටිය අහන්නේ. එතන ප්‍රකට අමාත්‍යවරයන් ඉන්නවා, විපක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නවා. මිනිස්සුන්ට හැර ඒ සියලු දෙනාට පළාත් සභාව උමනා වෙලා තියෙනවා. MDගේ තවත් කාටුනයක් අපි මව්බිමෙන් තෝරාගන්නේ. මැති ඇමතීන්ට කොරෝනා හැදුනට රජයේ වැඩ අඩාල වෙන්නේ නැතිලු. ඒ කියන්නේ මැති ඇමති කළ බම්බුවක් නෑ කියන එකද කියලා තමයි ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ මිනිස්සුන්ට. මෙන්න විකුණන්නේ නෑ කියලා මම කියද්දි ජැටි විකුණන්න එපා කියලා කෑ ගහනවනේ කියලා අගමැතිවරයා කියනවා. එතකොට හිටපු අගමැතිවරයා කියනවා ඒකනේ හම්බන්තොට විකුණනවා කියලාම වික්කේ කියලා මතක් කරලා දෙනවා. මෙන්න මැති ඇමතිවරු ජනපති අගමැතිවරු 3 දෙනෙක් ඉන්නවා. ජනාධිපති 3 දෙනෙක්. වෛරස් එකක්ද? හිටපු ආසන්නයේ හිටපු ජනාධිපතිවරු ඊට ඉස්සෙල්ලා හිටපු ජනාධිපතිවරු දුවගෙන යන වෙලාව කියනවා ඒ වගේ එකක් කියලා තමයි හොඳින් දන්න එතුමන්ට තිබෙන්නේ. පුවත්පත් තොරතුරු හමාර කරනවා. යහපත් දවසක් ප්‍රාර්ථනා කරමින් හෙටත් හමු වෙමු බලාපොරොත්තු. ඔබට සුබ දවසක්.